ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජයග්‍රහණය කරපුවාම මගේ මිත්‍රයෙක් කිව්වා අපරාධේ නේද? ඔබ එතන හිටියනම් අද කොයි තැනකද ඉන්නේ කියලා. ඒ කතාවේ ඇත්තක් තිබෙනවා. උන්වහන්සේ යෝජනා කරේ කරු ජයසූරිය මහතාගේ නම. දෙපැත්තෙම ඉන්න හිතුවක්කාරයෝ කවුද ඔය එකතු වෙන්න කැමති නැහැ? දුර්වලකම් ගැන සමාජ කතිකාවක් තිබෙනවා. පාර්ලි චම්පික රණවක මහත්මයා ආවම ඔහුට තනතුරක්වත් දුන්නේ නැහැ. ඒක බොරුවක්. ඔහුතුමාගේ හිතේ තියෙනවද බලාපොරොත්තුවක් රටේ අගමැති වෙන්න ජනාධිපති වෙන්න? ඉතින් රටේ කවුද ජනාධිපති වෙන්න පුළුවන් නම් අකමැති වෙන්නේ? සජ්ජුවේ නායකත්වය අත්පත් කරගන්න ඔබතුමාත් බලාපොරොත්තු වුණාද? නෑ ඇත්තටම මම උනත් හිතුවා මෙයා වෙනසක් කරන්න උත්සාහ කරයි කියලා. පියානෝ ගැන කියන්න එපා කියලා පුතානෝට මතක් කරා කියලා. ඒතර ඔහුව නිකන් පයින් ගහලා දාලා අපි ගුණමකුව වගේ යන්න බෑ. කබලෙන් ලිපට වැටලා ලිපිනුත් බිමට වැටලා ඉන්නේ. ඒකට අපිටත් කියනවා ඔහොම ඉඳලා හරියන්නේ නැහැ. පාරට බහැලා මේක එලවමු කියලා. එහෙම එලවන්න බෑ. ඕක පේන්නේ නැද්ද මේ ආණ්ඩුවට? මට තේරෙන්නේ නැහැ. ඒක මම එකටත් එන්නම් ඇයි එහෙම කරන්න කියලා. දැන් ෆෙඩරල් විසඳුමක් ඉල්ලනවා. ඔව් එතකොට ඒක භයානක තත්ත්වයක්. සජිත් ප්‍රේමදාස මහත්මයා දාලා යන්නේ නැහැ කියලා පොරොන්දුවක් දෙන්න පුළුවන්. මේ ප්‍රශ්නේ ගැනම මම කනගාටු වෙනවා. හරි වෙලා සජිත් ප්‍රේමදාස මහත්මයාත් ඇහුවේ නැත්නම් ඔතුමා කියන දේ. අපි බොහොම ආදරෙන් ආයුබෝවන් කියලා ඔබතුමා පිළිගන්නවා. ආයුබෝවන්. අපි දන්නවා ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂයේ මහලේකම් දුරේ දරවපු ඒ වගේම එක පැත්තකින් ඒ පක්ෂයේ බලයට පත් වෙනකොට අවාසනාවන්ත විදිහට ඒ පක්ෂයේ රැඳෙන්න බැරි වුණු පුද්ගලයෙක් ඔබතුමා. අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. හැබැයි එක්සත් ජාතික පක්ෂ නෙමෙයි වෙන කඳවුරක. කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා කාලන දේශපාලනයත් එක්ක සම්බන්ධ කරගෙන. අපි මම නිකන් ප්‍රශ්නයක් අහන්න නිකන් පහසුවෙන් පහර දෙන්න පුළුවන් පන්දුවක් යොමු කරන්න ඔබතුමාට. මොකද මේ දවස්වල වෙන්නේ? මේ දවස්වල රටේ තත්ත්වය නම් ඒ තරම් සුබදායක නැහැ. විශේෂයෙන්ම ආණ්ඩුව කෙරේ මිනිස්සු ලොකු විශ්වාසයක් තිබ්බා. 2019 ජනාධිපතිවරණයේදීත් ඒ වගේම 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදීත් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා සමග තිබුණු දැඩි විශ්වාසය නිසා මිනිස්සු අසීමිත බලයක් දුන්නා. ඒ බලය මේ වෙනකොට මිනිස්සු අතරින් ගිලිහෙමින් තිබෙනවා. ඒක තමයි ඇත්තටම දේශපාලන තත්ත්වය. අනිත් පැත්තේ රටේ ආර්ථික තත්ත්වය නම් විශාල අභියෝගයකට ලක් වෙලා තිබෙන්නේ. මොකද හැම පැත්තෙම විශාල බිඳවැටීමක්, ඒ වගේම පාලනයෙන් තොර යෑමක්, ඒත් එක්කම විශාල ලෙස මිනිස්සු පීඩාවට පත් වෙච්ච කාලයක්. තුන්වෙනි එක තමයි මේ කොරෝනා ව්‍යසනයත් එක්ක ඇතිවෙච්ච අවිනිශ්චිත තත්ත්වය. දැනටමත් ලෝකේ පුරාම පැතිරෙන මේ කොරෝනා ව්‍යසනයත් අපිට ලොකු බාධාවක් හැටියට මම දකිනවා. මේක අහන්න ඕනේ. ඔබතුමා ඇයි 2015 ඔලුවට ඔලුවක් මාරු වෙන තැනදී ගියේ ආණ්ඩුවට ඒ කාලේ. ඒ කියන්නේ මේ පැත්තේ මහලේකම්, මේ පැත්තේ මහලේකම් මෙහෙට. එහෙම මහලේකම් මෙහෙට, මෙහෙම මහලේකම් මෙහෙට වගේ තත්ත්වයක් නේ නිර්මාණය වුණේ. ඇයි ගියේ? ඇත්තට මේකට මම පිළිතුරු දීලා තිනවා 100,000 වාරයක්. ඒ කිව්වේ එක වතාවක් නෙවෙයි. අනිත් එක මේක දකින්න කෙනා අහනවනේ ඕක. ඔව්. ඒ විතරක් නෙවෙයි මේක ගැන මම පැහැදිලිව රනිල් වික්‍රමසිංහ එවකට හිටපු පක්ෂ නායකතුමාට ලියපු ලියුම මේකට අදාළ කාරණා සියල්ල පැහැදිලි කරලා තිබෙනවා. ඒක තමයි 2014 දෙසැම්බර් මාසයේ 8 වෙනිදා මම එතුමාට ලියපු මගේ ඉල්ලාස්වීමේ ලියුම. මේකේ මුළුමනින්ම කරුණු සියල්ල මම පැහැදිලි කළා. දෙක තමයි මම මේ ඉල්ලාස්සෙන්ට ප්‍රථම මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානීන් ඉදිරිපිට පක්ෂ විධායක සභාවෙදිත් මේ කාරණය පිළිබඳව පැහැදිලි කරලාම කිව්වා මේ ගන්න තීරණය වැරදි කියලා. මොකක්ද මම කියපු කාරණේ? ඒ කාරණේ තමයි මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්ෂකයා කිරීම හරහා එක්සත් ජාතික පක්ෂයට කිසිදු සහායක් වෙන්නේ නැහැ. ඒ නිසා පක්ෂය විනාශ වෙනවා, පාක්ෂිකයන්ට සාධාරණ වෙන්නේ නැහැ කියන කාරණේ මම දිගින් දිගටම කිව්වා. හරි. ඒ උත්තරේ ඔබතුමා සෑහෙන අවස්ථා ගණනාවකදී දුන්නා. එහෙම කියපු 37 නායක ඇයි එක්සත් ජාතික පාක්ෂිකයෝ පරද්දනක ආණ්ඩුවට එකතු වුණේ? ඒකට හේතුවක් තිබුණා. ඔබ කීයක් හම්බුණාද? වගේ වැරදි ප්‍රශ්න අර සමහර වෙලාවට සමහර වෙලාවට මිනිස්සු කියනවා ඔබතුමාට යම් මුදලක් දුන්නා. මොකද ඒ කාලේ අපි දන්නවා ලංකාවේ දේශපාලනයේ මේ මුදලට අත යට ගනුදෙනු වලට තමයි දේශපාලඥයන් මන්ත්‍රීවරු මිලිවා ගත්තේ. අපි දන්නවා අර දින 52 කුමන්ත්‍රණය වෙලාවෙත් මිලියන ගණන් වලට මන්ත්‍රීවරුන්ගේ මිල නියමුණා කියලා මේ අපේ නායක හමුදුරු පවා සඳහන් කළා. ඒතකොට මම අහන්නේ ඔබතුමාටත් මොකක් හරි එහෙම ගනුදෙනුවක් සම්බන්ධ වුණාද? මුදලට ගනුදෙනු වුණා නම් මුදලට එහෙම විකුණුණා නම් මට මේ දේශපාලනේ රැඳෙන්න බෑ. ඒක පැහැදිලිව කියන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි මට ඕනකම තිබුණේ මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා කිරීම හරහා ඇතිවන භයානක තත්ත්වය වළක්ව ගන්න. නමුත් ඒකට එවකට එක්සත් ජාතික පක්ෂය ඇතුලේ හිටපු කණ්ඩායම ඉඩ දුන්නේ නැහැ.
හැමෝම නෙවෙයි. ඔතෙන් සමහර කණ්ඩායම් විරුද්ධ වුණා. නමුත් ඒගොල්ලෝ නිහඬ වුණා. නමුත් මට ඒ නිහඬතාවය රැක ගන්න අවකාශයක් තිබුණේ නැහැ. අනිත් එක තමයි බලන්න මම 2015 ඒ කියපු කතාව එහෙම පිටිම යථාර්ථයක් වුණානේ. ඒක තමයි 2015 මම කිව්වේ එක්සත් ජාතික පක්ෂය විනාශ වෙනවා මේ තීරණය ගන්න එපා කියලා. හැබැයි එතකොට ඒගොල්ලෝ හිතුවා අපි දිනුවා අපි ඔක්කොම හරි 37 නායකට තමයි කෙලවුනේ කියලා එහෙමනේ කිව්වේ. හැබැයි මොකද උනේ? අවුරුදු 5ක් යනකොට අවුරුදු 70ක් පරණ එක්සත් ජාතික පක්ෂය නැත්තටම නැති වෙලා ගියා. ඉතින් ඒ දේ කියාගන්න මට පුළුවන් වුණේ දේශපාලන අත්දැකීම් නිසා. අනිත් පැත්ත තමයි ඔබ ඔය කියපු චෝදනාව. විශේෂයෙන්ම හුඟක් වෙලාවට එහෙම මිනිස්සු කල්පනා කරනවා. හැබැයි හැමෝම මුදලට ගන්නවත් හැමෝම මුදලට යට කරන්නවත් බෑ. ඒ නිසා තමයි මම ආත්ම ගෞරවයක් ඇතුව අදත් මේ දේශපාලනය කරන්නේ. විශේෂයෙන්ම මම ඒ වෙලාවේ ඒ ගත්ත තීරණය මම හිතනවා අද නිවැරදි කියලා. පශ්චාත්තාප වීමක් නැද්ද එදාගත්ත තීරණය ගැන? ඇත්තටම නැහැ. මම සතුටු වෙනවා. මම අද හිටියනම් එක්සත් ජාතික පක්ෂය තුල හිරේ විලංගුවෙත් ලගින්න සිද්ධ වුණ අවසානයේ. එහෙම දේවල් ඔතුමා කැපවීම කරපු ඒ එක්සත් ජාතික පක්ෂය මහලේකම්වරයා විතර රැකගන්න හැමදාම මාධ්‍ය සාකච්ඡා වලට ඇවිල්ලා ඔබතුමා හැම ප්‍රශ්නෙම කතා කළා ඒ කාලේ. එහෙම කරපු 37 නායකට තමන්ගේ පක්ෂයේම ආණ්ඩු බලයේ ඉන්නකොට හිරේ ලගින්න සිද්ධ වුණා. ඒක හරි. මොකද මම ගොඩනගපු මම ආරක්ෂා කරපු රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුව සහ මගේ මිත්‍රයෝ සහ මම අත දීලා ගොඩගත්ත බොහෝ මිත්‍රයෝ ඉන්න ආණ්ඩුවක මට හිරගෙදරත් ඉන්න ඕන මාස දෙකක්. හැබැයි ඒක පශ්චාත්තාප වෙන්න හේතුවක් නෙවෙයි. අතන මම ඒක දැඩි ලෙස ඒක වැළඳගත්තා. මොකද හේතුව ලොකු අත්දැකීමක්. මම ඒකට කනගාටු වුණේ නැහැ. ඒ විතරක් නෙවෙයි මම පශ්චාත්තාප වුණෙත් නැහැ. මොකද හේතුව මම හොඳ ආකාරයට දේශපාලනේ තවදුරටත් පන්නරයක් ලැබුවා. මොකද මම හැම විටම කියපු කාරණා ඉතිහාසයේ තියෙන මම කරපු නොයෙක් කතා සහ මම පෙන්වලා දීපු කාරණා ඒවා හැම එකකම වගේ යථාර්ථයක් තිබුණා. මම පේන කියන්න දන්නේවත් ශාස්ත්‍ර කියන්න දන්නේවත් නැහැ. හැබැයි දේශපාලන අධ්‍යක්ෂින් ගනුව යමක් දැන් මේක උදාහරණයක් ගන්නකො ඔබ අහපු ওই ප්‍රශ්නේ මගේ මේ තත්ත්වය ඇති වෙන්න ඉස්සලා මේ ආණ්ඩුව මේ පිරිහෙන්න ඉස්සලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජයග්‍රහණය කරපුවාම මගේ මිත්‍රයෙක් කිව්වා අපරාධේ නේද? ඔබ එතන හිටියනම් අද කොයි තැනකද ඉන්නේ කියලා. ඒ කතාවේ ඇත්තක් තිබෙනවා. මොකද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සහ මහින්ද රාජපක්ෂ අගමැතිතුමා මට නිරන්තරයෙන්ම කිව්වා ඒ ඔය වැඩේ කරන්න එපා අපිත් එක්ක ඉන්න. මොකද මගෙන් ඇහුවා කාටද උදව් කරන්න කියලා. මම එතුමාට දුන්න උත්තරේ තමයි මගේ මිත්‍රයා සජිත් ප්‍රේමදාස මම එයත් එක්ක තමයි ඉන්නේ. මම දේශපාලන වශයෙන් කොහොමත් ඒ පෙළ හැර මට තීන්දුවක් ගන්න බෑ කියලා. ඔබතුමා කියන සජිත් ප්‍රේමදාස මහත්මයා යාළුවා කියලා. ඒතකොට සජිත් ප්‍රේමදාස මහත්මයාත් ඒ කාලේ ඔබතුමාත් එක්ක ඔබතුමාලගේ කඳවුර ඉදිද්දිම තමයි 37 නායක තනියෙන් යන්නේ රාජපක්ෂ කඳවුරට. ඒතකොට යාළුකම් බලපෑවේ නැද්ද? නෑ. අපි අතර මිත්‍රත්වයක් තියෙන පුළුවන් ප්‍රතිපත්ති තීන්දුව සහ අපි ගන්නා දේශපාලනික කාරණාවල ඒවා ඔක්කොම අදාළ කරගන්නේ නැහැ. දැන් මගේ මිත්‍රයෝ ඉන්න ඕන තරම් ශ්‍රී ලංකන් දාස්පාලන. මගේ මිත්‍රයෝ ඕන තරම් ඉන්නවා ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයි. මගේ මිත්‍රයෝ ඉන්නවා එක්සත් ජාතික පක්ෂයටත් අද සම්බන්ධයි. අපි මේ දැන් වෙනම දේශපාලන ව්‍යාපාරයක්නේ. හැබැයි මේ දේශපාලන ව්‍යාපාරේ වුණා කියලා අපි ඒගොල්ලෝගේ ප්‍රතිපත්තිත් එක්ක ගැටෙන්න යන්නේ. ඒක මෝඩකමක්. මම අහන්නේ දැන් ඔබතුමා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට ගියානේ. එතකොට ආයෙත් ඔබතුමා සජිත් ප්‍රේමදාස මහත්මයා ජනාධිපතිවරුන්ට ඉල්ලද්දී ආයෙත් එක්සත් ජාතික පක්ෂ කඳුරට ආවනේ. දැන් ඔබතුමා එතකොට කියනවා සජිත් ප්‍රේමදාස මහත්මයා පුද්ගලිකව ඔබේ හිතවතෙක් හින්දා යාළුවෙක් හින්දා තමයි මම ආවේ කියලා. එතකොට ඔබතුමා පුද්ගලික යාළුකමක් තමයි මේ පක්ෂය මාරු කරන්නේ. නෑ ඒක වැරදි. මම ප්‍රතිපත්තිමය කාරණාවක් තිබුණා එක්සත් ජාතික පක්ෂයට අනතුරක් වෙන වැරදි තීන්දුවක් රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂය ගත්තා. එතකොට මම ඒ වෙලාවේ යෝජනා කළේ මෛත්‍රීපාල සිරිසේන මහතා ගැනීමට ගත තීරණය. මම ওই සාකච්ඡාවට සම්බන්ධ වුණු කෙනෙක්. මොකද ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව තීරණය කරේ දවසකින් දෙකකින් නෙවෙයි. ඕක මාස ගණනාවක සාකච්ඡාවක ප්‍රතිඵලයක්. ඔතනදී ඔබට මතක ඇති මාධ්‍ය මගින් නොයේ කතා පැතිරෙන්න පටන් ගත්තා. විශේෂයෙන්ම ඒ කාලේ මාදුලාවේ සෝබිත නායක ස්වාමීන් වහන්සේගේ නම තමයි උඩින්ම තිබුණේ. උන්වහන්සේ අර සාධාරණ සමාජයක් ව්‍යාපාරය හදාගෙන ඒකට නායකත්වය දෙමින් ගෙන ගිය ව්‍යාපාරයක් තිබුණා. ඒ අතරතුර අවසාන කාලේ තව නම් ගණනාවක් එකක් තමයි මට මතකයි හිටපු අගවේශකාරතුමියගේ නම සිරානි බණ්ඩාරනායක මහත්මිය මේ පොදු අපේක්ෂක පොදු අපේක්ෂක කතාවට ඇවිල්ලා. ඒ ගේනකොට මම කියපු එකම ඉල්ලීම තමයි මේ මොන අපේක්ෂකෙක් ගෙනාවත් ඔහුව ජයග්‍රහණය කරවන්න නම් එක්සත් ජාතික පක්ෂයේ සහයෝගය ඕනේ. එක්සත් ජාතික පක්ෂය අතහැරලා සහ එක්සත් ජාතික පක්ෂයේ මතයට පයින් ගහලා පොදු අපේක්ෂකෙක් ගෙනාවා කියලා දිනන්න බෑ. එහෙනම් එක්සත් ජාතික පක්ෂය තීරණය කරන්න පුළුවන් වෙන්න ඕනේ කවුද අපේක්ෂකයා. ඉතින් ඔතෙන්දී මාදුලාවේ සෝබිත හාමුදුරුවෝ සහ අවසාන සාකච්ඡාවට සහභාගී වෙච්ච මලික් සමරවික්‍රම සහ මම. එතකොට අපි තුන් දෙනාත් එක්ක ඉන්න සාකච්ඡාවේදී මම යෝජනා කළා එක්සත් ජාතික පක්ෂයට මේක තීරණය කරන්න ඉඩ දෙන්න. එතකොට ස්වාමීන් වහන්සේගේ ඉල්ලීම තිබුණේ මොකද්ද? රනිල් වික්‍රමසිංහ මහතා හැර ඕනෑම නමක් යෝජනා කරන්න අපි ඒ ගැන සලකා බලන්නම් කියලා. ඉතින් අපි යෝජනා කරන්න ගියේ නෑ. ඒ මොහොතේ ශ්‍රෝබිත හාමුදුරුවෝගෙන් මම නැවත අහපුවම කවුද අපේක්ෂකයා හැටියට ඔබ වහන්සේලා හිතන්නේ කියලා
උන්වහන්සේ යෝජනා කරේ කරු ජයසූරිය මහතාගේ නම. ඉතින් ඔබතුමාගේ පක්ෂයේ නියෝජ්‍ය නායකතුමා ඇයි එතුමා වගේ ඉන්න බැරි වුණේ පොදු අපේක්ෂාව විදියට? ඒතර කරු ජයසූරිය මහතාගේ නම යෝජනා වුණාම මේ නම පිළිගන්න රනිල් වික්‍රමසිංහ මහතා කැමති වුණේ නැහැ. ඇත්ත කතාව ඒක. මොකද හේතුව ඒ අකමැති වීම හරහා තමයි යම් ගැටුමකුත් නිර්මාණය වුණේ. මම පෙනී හිටියේ එක්ක රනිල් වික්‍රමසිංහ මහතා එන්නේ නැත්තම් ඒ අවස්ථාව දිය යුත්තේ එක්සත් ජාතික පක්ෂයේම තවත් නායකයෙකුට. එහෙනම් කරු ජයසූරිය මහතාගේ නම කියවුණා තදින්ම. ඒත් එක්කම අනිත් පැත්තට මම යෝජනා කරා සජිත් ප්‍රේමදාස මහතා හො දාන්න. ඒතර මේ යෝජනා දෙකෙන් පිට යනවා නම් මම එකඟ වෙන්නේ නැහැ කියලා මම ප්‍රසිද්ධ කිව්වා. මේක හංගන්න දෙයක් නෙවෙයි. අවසානයේ කරු ජයසූරිය මහත්මයාත් එක්සත් ජාතික පක්ෂයට අහිමි වුණා. තිස්ස අත්තනායක මහත්මයාත් අහිමි වුණා. ඒ වගේම මේ වෙනකොට බොහෝ පිරිසක් පක්ෂයට අහිමි වෙලා. දැන් ඔබතුමාට එක්සත් ජාතික පක්ෂය ගැන කතා කරන්න අයිතියක් නැහැනේ. දැන් ඔබතුමා එතන නැහැ. හැබැයි මට කියන්න දැන් ඔබතුමා මේ එක්සත් ජාතික පක්ෂයේ කෑල්ලක් ගලවගෙන ඔබතුමාලා කණ්ඩායම දැන් ගියා මේ ජනාධිපතිවරණයෙන් පස්සේ මහමැතිවරණයට තරඟ කරන්න වෙනම පක්ෂයක් හදාගෙන. අද සතුටු වෙනවද මේ ගියපු ගමන ගැන? වෙන විකල්පයක් තිබුණේ නැහැ. මොකද රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ වෙනසක් ඇති කරන්න, කියන්නේ රට ඉල්ලන වෙනස ඇති කරන්න එකඟ වුණේ නැහැ. මොකද මිනිස්සු කිව්වේ එක්සත් ජාතික පක්ෂයේ 1994 ඉඳලා එක දිගටම රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ තිබුණේ. මේකේ ජයග්‍රහණත් ලැබපු අවස්ථා තිබුණා. නමුත් මහජනතාව බිම්මට්ටමින් සෑහීමකටපත් වුණේ නැහැ, විශේෂයෙන් පාක්ෂිකයන්. ඒ නිසා වෙනසක් ඇති කළ යුතුයි කියන ස්ථාවරයට ඉඩක් නොදුන්නහම ගන්න වෙන විකල්පයක් තිබුණේ නැහැ. මොකද සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයක් කරෙත් පක්ෂයේ නායකත්වයේ බාර නොදී. ඉතින් ඒ නිසාත් වෙච්ච පාඩු තිබුණා. මොකද පක්ෂය හරියට මෙහෙව ගන්න බැරුණා. දැන් මම ඒ ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරණ මෙහෙයවීම් කටයුතු වලට හිටපු කෙනෙක්. මම දුටුවා එක්සත් ජාතික පක්ෂය මූලස්ථානයෙන් ගත යුතු ක්‍රියාමාර්ග සහ පියවර හුඟක් දුර්වල තත්ත්වෙන් තිබුණේ. නමුත් අපි කරගෙන ගියා. ඉතින් එතනින් එහාට සජිත් ප්‍රේමදාස මහතා සමග හිටපු බහුතරයක් දෙනාගේ අදහස් තිබුණේ පක්ෂය නිල වශයෙන් බාර දෙන්නේ නැත්නම් අපි විකල්ප පියවරට යා යුතුයි. එතන බහුතර අදහස් තමයි ක්‍රියාත්මක වුණේ. ඉතින් අවසානයේදී එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මැතිවරණයට ආපුවම එකතු වෙලා තරඟ කරන තැනකටවත් එන්න කැමති වුණේ නැහැ. දෙපැත්තම ඉන්න හිතුවක්කාරයෝ කවුද ඔය එකතු වෙන්න කැමති නැති? ඇත්තටම ඔය ප්‍රශ්නේ තදින් කාවැදිච්ච කණ්ඩායමක් දේශපාලන ව්‍යාපාර දෙකේම හිටියා. ඒ කියන්නේ ඇත්තටම මම කියන්නේ නංගන් කියනවට වඩා හොඳයි. ඒක ඒ තරම් සුබදායක දෙයක් නෙවෙයි. මොකද එක්සත් ජාතික පක්ෂය අද ඉතුරු වෙලා ඉන්න ප්‍රධාන 4-5 දෙනාම කැමති වුණේ නැහැ සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් සමගි ජන බලවේගයේ වගේ ව්‍යාපාරයක් ඇති කරනවට. එතකොට සමගි ජන බලවේගයේ ඇතුලේ හිටපු කට්ටියත් කීප දෙනෙක් හිටියා එක්සත් ජාතික පක්ෂයත් එක්ක ඒ නායකයොත් එක්ක මොනම හේතුවක් නිසාවත් එකතු නොවිය යුතුයි කියලා. ඉතින් පොදු තැනකට එන්නත් සාකච්ඡා කරා නැත්තේ නෑ. විශේෂයෙන්ම අර පොදු දේශපාලන පක්ෂයක් කියලා කියන්නේ ඔය හංසියා ලකුණෙන් තරඟ කරමු. එතකොට දෙපැත්තම එක තැනකට ඇවිල්ලා තරඟ කරලා අපිට යන්න පුළුවන් මේ අදහස වෙනස් කරගන්න කියලා. නමුත් එතනකටවත් සාකච්ඡාවක් සාර්ථක වුණේ නැහැ. දැන් හොඳම වෙලාවක හිතෙන දායිමත් එකට එකතු වෙන්න. දැන් නම් බිම්මට්ටමේ මතේ වෙනස්. ඇත්තටම එක්සත් ජාතික පක්ෂය කියන නම පමණයි අද තියෙන්නේ. ඇත්ත කියන්න ඕන. මොකද බිම්මට්ටමේ සමගි ජන බලවේගය කියන ව්‍යාපාරය එක්සත් ජාතික පක්ෂයේම ව්‍යාපාරයක් වශයෙන් තමයි රටේ පුරාම ක්‍රියාත්මක වෙන්නේ. ඇත්තටම කිව්වොත් අපි ඔච්චර දවසක් ක්‍රියාත්මක වුණෙත් එක්සත් ජාතික පක්ෂයේ අර බිම්මට්ටමේ තිබුණු සංවිධාන පදනම අනුව. ඒ කියන්නේ මිනිස්සුගේ ඇඟේ තියෙන එතන. එතකොට ලකුණ විතර වෙනස් වෙලා තියෙනවා. ලකුණ වෙනස් වෙලා තිබෙනවා. නමුත් මිනිස්සු ඒ මතෙමයි ඉන්නේ. එතකොට අපි දැන් සමගි ජන බලවේගය හැටියට පරිවර්තනය කරලා මේ සියල්ල සිදු කරන්නේ ඒකමයි. ඉතින් මිනිස්සු සමහර අවස්ථාවල කියන අපි ඔක්කොම එකට යමු කියලා. හැබැයි ඒතන තියෙන තව බාධාවක් තමයි පක්ෂයේ අභ්‍යන්තරයේ ඉන්න ඔය සජාතික පක්ෂයේ පිළිබඳ පක්ෂය ඇතුළේ ඉඳගෙන යම් ආකාරයක අපකීර්තියටපත් වුණු කණ්ඩායම් එකට එකතු කර ගැනීම ගැනත් දැඩි විරෝධයක් ජනතාව අතරත් තිබෙනවා. කවුරු ගැනද මේ කියන්නේ බුදු? නෑ එක චෝදනා එල්ල වුණානේ ඒ කාල සීමාව තුළ සමහර අයට. දැන් ඒ එල්ල වුණු පුද්ගලයන් දෙතුන් දෙනා තමයි මේ බෙදීම ඇති කළේ කියන කාරණය පිළිබඳවත් ජනතාව හිතනවා. එතකොට දැන් ඔබතුමාගේ නායකත්වය ගැන සතුටු වෙනවද? සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉතින් අත්දැකීම් තිබෙන නායකයෙක්. 100%ක් සාර්ථක 100%ක් අංග සම්පූර්ණ නායකයෙක් වෙන්නේ නැහැ. නමුත් එතුමාට ලොකු උවමනාවක් කැපවීමක් සහ රටේ ජනතාවගේ ප්‍රසාදයක් තිබෙනවා. ඔබතුමා උත්සගෙන ආපු ඉහළට නංගෝ ප්‍රතිරූපය සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ප්‍රතිරූපය ඔබතුමාලා බලාපොරොත්තු වුණු මට්ටමේ බොහොම ශක්තියකින් ජාතික ප්‍රශ්න වලට මුහුණ දෙමින් යන ගතියක් තියෙනවද? දැන් නැත්තම් අවංකවම අපි කිව්වේ මම අවංකවම කිව්වොත් ඔය වගේ අඩුපාඩුකම් ගැන ඒ වගේම දුර්වලකම් ගැන සමාජ කතිකාවක් තිබෙනවා. හැබැයි එකක් තියෙන්නේ ඒකට විකල්පය කුමක්ද? විකල්ප හොයන්න ගිහිල්ලා අමාරු වැටිච්ච දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපි කියන්නේ දැන් අඩුපාඩු තිබුණත් අපේ නායකයව සකස් කරගෙන ඉස්සරහට යනවා හැර වෙන විකල්ප සෙවීමක් සිදු නොකළ යුතුයි කියලා. විකල්ප ඔබතුමාලගේ දේශපාලන පක්ෂය ඇතුළේ නිර්මාණය වෙමින් තියෙනවා.
පාටලි චම්පික රණවක මහත්මයා විකල්පයක් කියලා එතුමා අපිට පේනවා එළියේ වෙනම කැම්පේන් එකක් යනවා 43 වෙනි සේනාංකය පහුගිය දවසක අපි දැක්කා දේශපාලනයේ සියලු බලාධිකාරීන් මේ සියලු කණ්ඩායම් සම්බන්ධ කරන දැවැන්ත උත්සවයක් තියලා එතුමා බරසාර කතාවක් කරලා ලියවිල්ලක් එලි දක්වලා ලොකු විප්ලවයක් කළා. මම නම් එවැනි විකල්ප විශ්වාස කරන්නේ නැහැ. මොකද එක්සත් ජාතික පක්ෂයේ හැටියට අපි එදා දකපු දේ, ඒ කියන්නේ පාක්ෂික හැඟීමක් නොවන සහ පාක්ෂික බලාපොරොත්තුවක් අපේක්ෂාවක් නොවන කණ්ඩායම් සමග ගනුදෙනු කිරීම ඉතාමත් පරිස්සම් වෙන්න ඕනේ. ඒත් එක්කම සමගි ජන බලවේගය පක්ෂ නායකයෙක් පත් කරගෙන තිබුණා. අපි මේ නායකත්වයට ගරු කළා. නායකත්වයේ ඉදිරියට ගෙනියනට අපේ මුළු හයිය දැන් මට කරන්න පුළුවන් දේ වෙනයි. තව කෙනෙකුට තව දෙයක් කරන්න පුළුවන් වෙන්න පුළුවන්. තවත් කෙනෙකුට ඊට වඩා ජනප්‍රිය වෙන්න පුළුවන්. නමුත් මේ සියලුම බලය එක තැනකට ගෙනල්ලා නායකයාව ශක්තිමත් කිරීම තමයි අපි හැමෝම කළ යුතු. දැන් මේ දවස්වල ඇත්තටම වෙනම ව්‍යාපාරයක් සදහම යාත්‍රා කියලා ලංකාව පුරා ස්වාමින් වහන්සේලා කියන්නේ පල්ලිය පන්සල පල්ලිය කෝවිල දේවස්ථානයේ සම්බන්ධීකරණය කරන ලොකු ව්‍යාපාරයක් පටන් ගන්න තිබෙනවා. මම ජනපෞර කියලා තව ව්‍යාපාරයක් පටන් ගන්නවා. ඡන්ද පොළවල් 12000ක් ඉලක්ක කරලා ඒ ඡන්ද පොළවල් 12000 ජයග්‍රහණය කරන්න ක්‍රියාකාරී වැඩසටහනක්. උතු අතනින් කරන්නේ. ඔව් දැන් මට බාර දීලා තියෙන ජාතික සංවිධායක හැටියට තියෙන කාර්යභාරය මම නිර්මාණශීලීව කාරණා දෙකක් හදලා පක්ෂයේ අනුමැතියක් අරගෙන පක්ෂ සංවිධායකවරු එක්ක පක්ෂ ක්‍රියාකාරීන් එක්ක කරන්නේ. එතකොට ඒ කරන්නේ ඇයි? ඒ කරන්නේ ඇත්තටම සජිත් ප්‍රේමදාස කියන චරිතය ජයග්‍රහණය කරවීම සඳහා අවශ්‍ය මූලික පදනම හදන්න. ඒක නිසා මම හිතනවා ඔය විකල්ප නිර්මාණය කරන්න ගිහිල්ලා අවසානයේ වෙන්නේ අපේ විරුද්ධවාදියාට වාසියක් නිර්මාණය වීම. මම හැම විටම එහෙම දකිනවා. ඇයි එහෙම ඉඩ දෙන්නේ පක්ෂය තුළ විවිධ කණ්ඩායම් නිර්මාණය වෙන්න? ඇත්තටම පාටලි චම්පික රණවක මහතා ජාතික හෙළවුරුමේ සිට ඉල්ලාස් වෙලා සමගි බලවේගයේ පිහිටපු සන්ධානයට එකතු වෙනවයි කියන ප්‍රතිඥාවක් දීලා තිබුණා. ආවම ඔහුට තනතුරක්වත් දුන්නේ නැහැ. ඒක බොරුවක්. ඔහුට යෝජනා කරලා තිබුණා නියෝජ්‍ය සභාපති තනතුරක්. එතකොට පක්ෂයේ නායකත්වය එකයිනේ තියෙන්නේ. සභාපති තනතුර පක්ෂයේ මූලික තනතුරක්. ඒ වගේම මහලේකම් තනතුර, ජාතික සංවිධායක තනතුර ඒවා පත් වෙලා හිටියේ. ඒත් එක්කම යෝජනා කරා වෙනත් දේශපාලන පක්ෂවලින් ආපු අයට නියෝජ්‍ය සභාපති තනතුරු ප්‍රදානය කරන්න. ඒ ගැන සාකච්ඡාවක් තිබුණා. ඒත් එක්කම පාටලි චම්පික රණවක මහතා ඔය දැන් කියන 43 සේනාංකය කියන එක නිර්මාණය කරනකොට අපි කිව්වා එතුමත් එක්ක සාකච්ඡාවකට සහභාගී වුණා. ඒක පක්ෂීය ව්‍යාපාරයක් හැටියට පටන් ගන්න කියලා. හැබැයි එතුමා ඒ වෙලාවේ කිව්වා එවැනි ව්‍යාපාරයක් ගොඩනගන්නේ දැන් සමගි ජන බලවේගයට කෙලින් සම්බන්ධ නොවන තුන්වෙනි පාර්ශවයේ කණ්ඩායම් වලට ඉඩක් දෙන්න. මොකද කෙලින් සමහර විට අපේ මතයත් එක්ක එක නොවන අය ආණ්ඩුවත් එක්කත් එකඟ නොවන අය තවත් තැනක රඳවා ගැනීමේ තැනක් හැටියට තමයි මේක නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා එතුමා කිව්වා. ඉතින් අපි ඒක හොඳයි. ඒ ව්‍යාපාරය පිළිබඳව අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේක පක්ෂයට අනුබද්ධ ව්‍යාපාරයක් හැටියට යනවා නම් තමයි අපි කැමති කියන කාරණේ පෙන්වලා දුන්නා. ඉතින් එතුමාත් ඒ ගැන නොයෙක් අදහස් කිව්වා. මම හිතනවා තාමත් එවැනි තැනකට ගේන්න පුළුවන් මට්ටමක තිබෙන්නේ නැතුව එතන වෙන දේශපාලන මත ගැටුම් සහ අරුබුද නෙවෙයි. එතන මේක බලන් ඉන්න කෙනෙකුට පේන්න පුළුවන්. දැන් උදාහරණයකට ගත්තොත් දැන් දේශපාලන ව්‍යාපාරවල ඔහොම දේවල් හුඟක් තිබෙනවා. ඒ නිසා අපි අනාගතයේ සුබවාදීව මේ සියල්ල බලනවා. ඔතුමාගේ හිතේ තියෙන බලාපොරොත්තුවක් රටේ අගමැති වෙන ජනාධිපති වෙන්න. ඉතින් රටේ කවුද ජනාධිපති වෙන්න බැරි නම් පුළුවන් නම් අකමැති වෙන්නේ? කවුද අගමැති වෙන්න පුළුවන් නම් ඒකට අකමැති වෙන්නේ? සජිවේ නායකත්වය අත්පත් කරගන්න? නෑ. දැන් සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉන්නවනේ. අබෑර්තුවක් ආපුවම බලමු. අබෑර්තුවක් නැතුව අපි ඒවට ඉලක්ක බලාපොරොත්තු තියාගන්න හොඳ නැහැ. ඒවා නිකන් සීන ලෝකවල ඉන්න ඒවානේ. ඔව්. රටේ කාලන දේශපාලන ගැන කතා කරන ගමන් තව එක ප්‍රශ්නයක් අහන්න දෙන්න. ඔබතුමා රාජපක්ෂ කඳුරේ ඒ කඳුර නියෝජනය කළා ආයෙත් මේ පැත්තට ආපු කෙනෙක්. එලෝගේ මෙලෝවාගේ වැඩක් නේ. ඒ කඳවුර කොහොමද? ඒ කඳවුරේ මිනිස්සුන්ගේ දේශපාලනය කොහොමද? දේශපාලන භාවිතාව කොහොමද? මං රාජපක්ෂ කඳවුර නියෝජනය කරේ ජනාධිපතිවරණයේ මාසික කාලයකට පමණයි. එතෙන් එහාට මට ඒ අයත් එක්ක ගනුදෙනුවක් මාසයක් කියලා කිව්වේ මම ඒකයි. එතකොට දේශපාලන ගනුදෙනුවක්, ඒ වගේම දේශපාලන සම්බන්ධකමක් එතනින් එහාට මගේ තිබුණා. පුද්ගලික සම්බන්ධකම් උනතරන් තියෙනවා. ඒ ඇතුලේ ඉන්න අය කතා බහ කරනවා. ඒවා අපිට වෛරක්කාරෝ වගේ අහක බලන් යන සිරිතක් මගේ නෑ. මගේ දේශපාලනය වෙනස්. මං මනුෂ්‍යත්වය සහ මිනිසත්කම තියාගෙන දේශපාලනය කරන්නේ මේ වෛරයෙන් තවත් කාටවත් හානි කරන්න, තවත් කාටවත් කකුල් දෙකෙන් අල්ලලා බිම දාන්න නෙවෙයි. මම ප්‍රතිපත්ති වශයෙන් එකඟ වෙන්නේ නැත්නම් එකඟ වෙන්නේ නැහැ. එකඟයි නම් එකඟයි. එහෙම අවස්ථා මේ සජබේ ඇතුළේ තියෙනවා. මම කියන අදහස් ටික සමහරට පිළිගන්නේ නැති තැන් තියෙනවා. ඉතින් නමුත් මම මගේ වැඩ කටයුතු කරගෙන යනවා. ඒ නිසා රාජපක්ෂ කඳවුරේ දේශපාලනය ගැන මම දකින්නේ බාහිරින් දක්න දේ විතරයි. මොකද්ද පුතුමා බාහිරින් කියව ගන්නවා විදිහ? නෑ බාහිරව කියන්නේ ඉතින් රටේ රාජපක්ෂ දේශපාලනය පිළිබඳව බරපතල ලෙස විවේචනයක් තිබෙනවානේ. එතකොට ඒක රටේ සුබදායක තත්ත්වයක් හැටියට මම දකින්නේ නැහැ. විශේෂයෙන්ම මේ දේශපාලනයේ රැඳිලා තිබෙන්නේ මහින්ද රාජපක්ෂ කියන චරිතයත් එක්ක විතරයි.
මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ යම් ආකාරයක ඉවත්වීමක් නැත්නම් ඔහු පොහොට්ටුවේ නායකත්වයෙන් ඉවත් වුණොත් එතන ලොකු කඩාගෙන වැටීමක් වෙයි කියන එක මගේත් පුරවකථනයක් තියෙනවා. ඒ කියන්නේ ඒ පොහොට්ටුව කියන පක්ෂයේ රැඳී තිබෙන්නේ මහින්ද රාජපක්ෂ කියන සාධකයේ මත පමණයි. වෙන කාටවත් එක රඳව ගන්න බෑ. දැන් කියන්නකෝ ඔබතුමාලා විපක්ෂයේ විදිහට. දැන් රටේ විපක්ෂ කණ්ඩායම් කිහිපයක් තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ එක පැත්තකින් මේ වෙනකොට අපි දැක්ක ආණ්ඩුවේ මෙතෙමුතුරු කියලා තියෙනවා මේ Facebook එකේ ජනාධිපති වෙලා ඉන්නේ කියලා අනුර කුමාර දිසානායක මහත්මයා. ඒත් එක්කම ඔබතුමාලා ඉන්නවා ප්‍රධාන විපක්ෂයේ විදිහට රටේ. මේ විපක්ෂ කාර්යභාරය පිළිබඳව සංසන්දනාත්මකව ගත්තොත් එහෙම ඔබතුමාලා 2015 යහපාලන ආණ්ඩුව කාලේ තිබුණු විපක්ෂය රටේ ජනතාවට මතකයේ විපක්ෂය ගැන ඊළඟට දැන් පවතින විපක්ෂය සංසන්දනාත්මකව ගත්තොත් ඔබතුමාලා විපක්ෂයේ කාර්යභාරය ගැන විපක්ෂයේ මැදිහත් වීම ගැන මොන වගේ අදහසකද ඉන්නේ සෑහීමකටපත් වෙනවද? ඇත්තටම ඔව්. මොකද අපිට කරන්න පුළුවන් ඉහළම දේ විපක්ෂය හැටියට කරන මොකද අපි මන්ත්‍රීවරු 40 ගණනක් තියාගෙන පාර්ලිමේන්තුව තුල අපේ විපක්ෂයේ කාර්යභාරය ඉහළින්ම කරනවායි කියන අගයීමක් තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණත් ඒවට සහාය දෙන අවස්ථාවල් තියෙනවා, සහාය නොදෙන අවස්ථාවල් තිබෙනවා. හැබැයි ප්‍රායෝගිකව සහ පාර්ලිමේන්තුව ඇතුලේ ක්‍රියාකාරීත්වයේදීත් තදබල ලෙස පෙනී සිටීම සිදු කරනවායි කියන එක අද බලන් ඉන්න කෙනෙකුට පේනවා. මොකද නිහඬ විපක්ෂයක් නෙවෙයි. දෙක පාරේ බහැලා යන සහ පාරේ කරන විරෝධතාවවලදීත් මම දකිනවා විවිධාකාරයෙන් ජනතා විමුක්ති පෙරමුණත් ඒවායේ කාර්යභාරයේදී යම් ආකාරයක ලොකු කාර්යභාරයක් ඉටු කරනවා. ඒ වගේම සමග ජන බලවේගයත් ඒ කාර්යභාරය කරන කාට හරි ඒක ඉතින් කැමති විදිහට ඒක අර්ථ නිරූපණය කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න දේශපාලන වශයෙන් බිම්මට්ටමේ වැඩිම සංවිධාන ජාලයක් තියෙන සහ වැඩිම සමාජික සංඛ්‍යාවක් ඉන්න දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපි දීප ව්‍යාප්ත වැඩපිළිවෙලක ඉන්නේ. ඉතින් ඒක නිසා ආණ්ඩු විරෝධීව කරන වැඩවලදී බෙදලා වෙන් වෙලා කරනවට වඩා මම අදත් දකිනවා සියලුම අය එකම දේශපාලන වේදිකාවක් කරන්න පුළුවන් නම් ඒක හොඳයි. හැබැයි තාමත් එතෙන් අපි ඇවිල්ලා නැහැ. දැන් මේ රටේ මේ යන දේශපාලන ක්‍රමයේ ඇතුලේ අපි දන්නවා ආර්ථික වශයෙන් අපි බිඳුවට වැටලා තියෙන්නේ. ඒ වගේම සෞඛ්‍ය පැත්තෙන් අපි සෑහෙන්න පල්ලෙහාට වැටලා. මේකෙන් ගොඩ එන්න අපිට අමාරුයි. දැන් පහුගිය දවසක තිබුණු ඔබතුමාලාගේ රැස්වීමකදීම ඔබතුමාලාගේ පක්ෂයේ ප්‍රධානම භූමිකාවක ඉන්න සරත් ෆොන්සේකා මහත්මයා ප්‍රකාශයක් කළා මේ පැත්තේ ඉන්න ආර්ථික ඔස්තාර්ලගේ ගුරුවරු ඉන්නේ ආණ්ඩුව පැත්තේ අද සමහර වෙලාවට. හැබැයි මේ කාටවත් මේක කොට දාගන්න බැරි වෙලා අපිට ආණ්ඩුව ගත්තත් මේක කරගන්න බැරි තැනකට මේ රට අවුල් වෙලා තියෙන්නේ කියන තැන එතුමා අදහස් ප්‍රකාශ කළා. මොකද්ද මේ ගැන කියන්නේ? මම නම් එහෙම හිතන්නේ නැහැ. විශේෂයෙන්ම ඒක එතුමාගේ ප්‍රකාශය ගැන මම අදහස් කියන්න යන්නෙත් නැහැ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ සජබෙට පුළුවන් මේ රට ගොඩ ගන්න. ඒකට මම කියන්නේ බොහොම කෙටි පිළිතුරක්. මොකද්ද? දැන් බලන්න මේ රටේ ආර්ථිකයේ ප්‍රධානම ප්‍රශ්නේ මොකක්ද වෙලා තිබෙන්නේ? අපි මුණ දෙන එක අභියෝගයක් තමයි අපේ විදේශ සංචිත නොමැතිකම. මේක සරලව කියනවා නම් විග්‍රහ කරනවා නම් ලොකුට විග්‍රහ කරනවා. සරලව කරන්න තියෙනවා නම් අපිට දැන් තිබෙන්නේ අපේ විනිමය සංචිතයේ බිඳ වැටීම සහ මේ අඩුව වහගන්න කෙටි කාලීන උපාය මාර්ගික පියවරකට යන එක. ඒකට පියවරකට යන්න තියෙනවා ලෝකේ එම රටවල් කඩාගෙන වැටිච්ච අවස්ථාවල උදව් වුණේ ජාත්‍යන්තර සංවිධාන. ඕක පේන්නේ නැද්ද මේ ආණ්ඩුවට? මට තේරෙන්නේ නැහැ. ඒක මම එකටත් එන්නම් ඇයි එහෙම කරන්න කියලා. ඒතකොට ඒ වගේ තැනකින් අඩු ගානේ අවුරුදු 4කට 5කට මේ විදේශ විනිමය සංචිතයේ බිඳ වැටීම සහ අඩුව වහගන්න දීර්ඝකාලීන යම්කිසි පියවරකට අවතීර්ණ වීම ඉතාමත් වැදගත්. ඒවා ඒ ආයතන හදලා තියෙන්නේ රටවල් වල විදේශ විනිමය සංචිතය බිඳ වැටුනහම උදව් කරන්න තමයි ඒවා හදලා තිබෙන්නේ. මූල්‍ය අරමුදල විශේෂයෙන්ම රටවල ගෙවුම් ශේෂ හිගයන් පිළිබඳව යම් ආකාරයක උදව් වෙන්න ඒ ආයතන ඇවිල්ලා තියෙනවා. ඉතින් පිහිටවල තින්නේ ඒ අරමුණෙන්මයි. එතකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නොයන ප්‍රශ්නේ මොකක්ද? ප්‍රශ්නේ තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යම් ආකාරයක රටකට උදව් කරන්නේ යම් නිර්ණායක මත. ඒ කිව්වේ ඒගොල්ලෝ මූල්‍ය විනයක්, ඒ වගේම මුදල් යෙදවීම පිළිබඳ හරියාකාරව බැලීමක් සහ සැලසුමක් අනුව තමයි ඒව කරන්නේ. ඒකේ රුපියලක්වත් කාටවත් හොරකම් කරන්න බෑ. පගා ඉල්ලන්න බෑ. ඒක තමයි මෙතන තියෙන බරපතලම ප්‍රශ්නේ. දැන් මොකද්ද මේගොල්ලෝ කරන්නේ? මේගොල්ලෝ කරන්නේ මේ ප්‍රශ්නෙට උත්තර හොයන්නේ චීනට ඉන්දියාවට ගිහලා අතමාරු කරනවා. බංගලාදේශයටත් ගිහලා ඩොලර් මිලියන 200ක් ගත්තානේ. එතකොට මේ අතමාරු ගැනීම හරහා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ කියන එක ඉතාමත් පැහැදිලි. මේකට අවුරුදු 5ක 6ක දීර්ඝ කාලීන විසඳුමකට යනවා. දෙක අපි බය වෙන්න දෙයක් නෑ. ණය උගලක ඉන්නවා. ණය හිර වෙලා. අපි ඒක එහි ආණ්ඩුවට මෙහි ආණ්ඩුවට කියලා බැනන වැඩක් නෑ. දැන් එතෙන් අපි ඇවිල්ලා. එහෙනම් මේකෙන් ගැලවෙන්න නම් අපි තාවකාලිකව ඒ සඳහා විරාමයක් ගන්න අදාළ ජාත්‍යන්තර සංවිධාන හෝ රටවල් එක්ක කතා කරමින් අර ප්‍රතිව්‍යුහ ගත කරන එකට යෑම වරදක් නෙවෙයි. මේගොල්ලෝ කියන්නේ අපි ණය ගෙවන්න නැතුව ඉන්නවයි කියලා වැරදි දෙයක් ලෝකෙට යයි කියලා නැහැ.
ලෝකේ හැම තැනම මෙහිම දේවල් සිදු වෙනකොට කරන දේවල් තිබෙනවා. ඉතින් අපි එවැනි තැනකට තල්ලු වෙලා මේ පියවර ගන්න ඕනේ. ඒකට විශ්වාසය කියන කෝණ ආණ්ඩුවකට. ඉතින් මේවා හදා ගන්නවා නම් අපිට මේකේ ගොඩ එන එක එච්චර අමාරු නෑ. හැබැයි මේකට අවුරුදු 4ක 5ක කැපවීමක් කරන්න වෙයි. අනිත් එක නාස්තිය හොරකම නම් තිත තියන්නම වෙනවා. ඒකට ගැළපෙන සහ ඒකට ඔරොත්තු දෙන නායකයෙක් එන්න ඕන. අපි ඇත්තටම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ එවැනි තැනකට යයි කියලා. දැඩි පාලනයක්. දැඩි පාලනයක් කියන්නේ මම කියන්නේ මේ නිකන් ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයක් නෙවෙයි. දැඩි මූල්‍ය විනයක්, ඒ වගේම ක්‍රියාකාරීත්වයක්, ඒත් එක්කම කාර්යක්ෂම භාවයක් තියෙන රටක් නිර්මාණය වෙයි කියලා තමයි අපේක්ෂා කළේ. බුදුවනත් බලාපොරොත්තු වුණා. නේ ඇත්තටම මම උනත් හිතුවා මෙයා වෙනසක් කරන්න උත්සාහ කරයි කියලා. හැබැයි පටන් ගත්ත වෙලාවේ ඉඳලම ඒක පෙනුණා අසාර්ථකයි කියලා. එතකොට දැන් අර සරත් පොන්සේක මහත්මයා කතාවේ තව කෑල්ලක් කියනවා. දැන් අපි මේ රණසිංහ ප්‍රේමදාස මහත්තයා ගැන කී ගිහිල්ලා වැඩක් නැහැ. අපි දැක්ක මාධ්‍ය දාලා තියෙනවා පියානෝ ගැන කියන්න එපා කියලා පුතානෝට මතක් කරා කියලා. ඇත්තටම ඔබතුමාට හිතනවා මේ අතීතය ගැන කතා කරගෙන ඉඳලා වැඩක් තියෙනවද මේ දේශපාලනයේ කොට දාන්න? මේ පිළිතුරුතුමා බොහෝ වෙලාවට කතා කරන තමන්ගේ පියා ජනතාව ලබා දුණු සහනාධාර පිළිබඳව ඒ කාලේ තිබුණු ආර්ථික දැක්ම පිළිබඳව. සරත් පොන්සේක මහත්මයා කියනවා ඒවත් වැඩක් නැහැ දැන් අලුතින්ම හිතලා අලුතින් වෙනස් වෙලා වෙන ගමනක් යන්න ඕනේ කියලා. ඕකේ පැත කීපයක් තිබෙනවානේ. දැන් මම දකිනවා දේශපාලනයේ පුරෝගාමීන් පිළිබඳව කතා කරන හැම දේශපාලන පක්ෂයක්ම. දැන් ශ්‍රී ලංකා අදහස් පක්ෂය ගන්න උදාහරණ තාමත් බණ්ඩාරනායක ප්‍රතිපත්ති බණ්ඩාරනායක දර්ශනය ගැන කතා කරන එක එදාට ගැලපෙනවද නැද්ද කියන එක නෙවෙයි වැඩේ. එතන තියෙනවා හැම දේශපාලන පක්ෂයකම බිම්මට්ටමේ අත්විවරමක්. එතට ඒ බණ්ඩාරනායක ප්‍රතිපත්ති ශ්‍රී ලංකා අදහස් පක්ෂය ගත්තොත් දැන් ඔය රාජපක්ෂ ආණ්ඩුව පැත්තට පොහොට්ටු පැත්තට ගියත් ඒගොල්ලෝ රාජපක්ෂ වරු ගැන බොහොම තදින් කතා කරනවානේ. එතකොට මම කියන්නේ ප්‍රේමදාස මහත්මයා කියලා කියන්නේ මේ රටේ යම්කිසි පරිවර්තනයක් ඇති කරපු නායකයෙක්. හැබැයි සජිත් ප්‍රේමදාස මහත්මයා කොයි වෙලාවකවත් DS යුගය ගැන WG ගැන JR ජයවර්ධන ගැන කතා කරන්නේ නැහැ. නෑ ඔහු දැන් ඔය කියන වෙලාවට බර තියන්නේ ප්‍රේමදාස යුගය ගැන විතරයි. වෙන්න පුළුවන් තමන්ගේ පියා ගැන තමන්ගේ පියා ජනාධිපතිවරයා තමන්ගේ පියා රටේ බොහොම පහළ මට්ටමේ ජනතාවට උදව් වුණ කෙනා තාමත් අමතක කරන්න එපා. කවුරු කොහොම කිව්වත් ගම්මට්ටමේ ප්‍රේමදාස ජනාධිපතිතුමා කෙරෙහි බොහොම විශාල ගෞරවයක් තිබෙනවා. ඒ ගෞරවය දිනාගත යුතුයි ආරක්ෂා කරගත යුතුයි. මම කියන්නේ අලුත් පරම්පරාවට අලුතෙන් අදහස් උදක් දැන් ඒ එදායේ ප්‍රේමදාස මහත්තයා අනුගමනය කරපු ක්‍රියාපරිපාටිය අදට ගෙනියන්න පුළුවන් කියලා මම හිතන්නේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙවෙයි. ප්‍රේමදාස මහත්තයා කියලා කියන්නේ තාමත් පරණ ඡන්දදායකයන් අද මේ රටේ අලුත් ඡන්දදායකයන් සහ පැරණි ඡන්දදායකයන් කොටස් දෙකක් ඉන්නවනේ. ඒතකොට පරණ ඡන්දදායකයන් වැඩිහිටි ඡන්දදායකයන් තාමත් ප්‍රේමදාස මහත්තයාට බිම්මට්ටමින් කොහොම ආදරය කරනවා. ඒතකොට ඔහුව නිකන් තල්ලු කරලා දාලා පයින් ගහලා දාලා අපි ಗುಣමකුව වගේ යන්න බෑ. ඉතින් මම කියන්නේ ප්‍රේමදාස මහත්තයාව ඔළුවේ කරේ තියාගෙන ඒ දර්ශනයම ඉස්සරහට යා යුතුයි කියලා නෙමෙයි. හැබැයි අපි මේක මිශ්‍ර කරගන්න ඕනේ. මොකද දැන් පාවෙන ඡන්දදායකයන් වැඩි වෙලා ඒක බොහොම පැහැදිලි 2015 ඉඳලා 2019 ඒ දෙකම අපි දැක්ක පැහැදිලිවම මෙච්චර කල් දේශපාලන පක්ෂවලට ස්ථාවරව තිබුණු ඡන්ද වෙනුවට පාවෙන ඡන්දදායකයන්ගේ ගොඩ දැන් 30ක් 40ක් වගේ නෑ ඉස්සරහම 5-10ක් නේ. එතකොට දැන් එන ඡන්දේ මට හිතෙන්නේ 2024 ජනාධිපතිවරණයක් තියෙනවා නම් ඒ ජනාධිපතිවරණ එනකොට 50% යයි මේක. ඒ කියන්නේ මිනිස්සු මේක දිහා බලලා ඡන්ද දෙයි. එතකොට වැදගත් සාධකයක් තමයි මේ ප්‍රතිපත්තිමය කාරණා පිළිබඳව මහ ජනතාව ඡන්දදායකයන් බලන එක. ඉතින් ඒකත් එක්ක සමබර කරලා මේවා ගෙනියන්න ඕනේ. එහෙම නැතුව කෙනෙක්ව පාගලා පැත්තකට දාලා අපි යන්නේ වෙනම ගමනක් කියලා ගියා කියලාම සාර්ථක වෙන්නේ නැහැ. ඔබතුමාගේ පක්ෂයේ ඇතුලේ මොකක් හරි වෙන අපිට එළියට පේන්නේ නැති අභ්‍යන්තර අරබුදයක් තියෙනවා. දැන් පහුගිය දවසක අපි දැක්කා පක්ෂයේ කමිටුවක් තිබුණා ආසන්න වශයෙන් දැන් සති 3කට විතර කලින් මේ කමිටුවේදී සිදුවුණු යම් කාරණා පිළිබඳව මාධ්‍යවල තොරතුරු ගොසිප් එන්න පටන් ගත්තා. විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස මහත්මයාගේ උපදේශකවරුන් සම්බන්ධ කරුණු කාරණා අපේ දයාන් ජයතිලක මහත්මයාගේ මැදිහත් වීම සම්බන්ධයෙන් ඉරාන් වික්‍රමරත්න මහත්මයා සහ හර්ෂද සිල්වා මන්ත්‍රීවරයාගේ දැඩි විරෝධතාවයක් එල්ලුණා කියන කාරණාව එළියට ආවා. ඒ වගේම යම් ආකාරයකින් එක්සත් ජාතික පක්ෂයේ යම් කාරණා යම් ව්‍යාපෘතීන් විවේචනය කිරීම සම්බන්ධයෙන් එසේ නොකළ යුතුයි කියන තර්කය පක්ෂය තුළ මතුවුණා කියන කාරණා එළියට ආවා. මොකක් හරි තියෙනවද මේ සම්මුතින් වලින් එකඟ වෙන්න බැරි විසම්මුතික තත්ත්වයන් පක්ෂය ඇතුලේ? අපේ කළමනාකරණ කමිටුවේ රැස් වුණේ. කළමනාකරණ කමිටුව රැස් වුණාම කළමනාකරණ කමිටුවේදී විවෘතව කතා කරනවා. ඒ අවස්ථාව සජිත් ප්‍රේමදාස මහත්මයා දීලා තිබෙනවා. ඒත් එක්කම අඩුපාඩුකම් ඔහුගේ අඩුපාඩුකම් වුණත් අපිට කෙලින් කියන්න පුළුවන්. දැන් එවැනි කතාබහ ඕන තරම් ඇති වෙනවා. දැන් ඔබ සඳහන් කරනවා වගේ මම කැමති නැහැ ඒකේ සිද්ධ වුණු දේවල් මේකයි කියලා කියන්න. නමුත් ඒ වගේ දේ කතාබහ ඒ වගේ යෝජනා අදහස් සහ ගත්ත තීරණ වල අඩුපාඩුකම් පවා විවිධාකාරයෙන් අදහස් හුවමාරු වෙනවා. ඒකේ අදහස අපි වඩාත් හොඳ තැනකට යන එක. ඉතින් ඒ නිසා එවැනි කතා කිරීම වරදක්වත් එවැනි සාකච්ඡාවල් ඇතිවීම වරදක්වත් නෙවෙයි.
මෙතන තිබෙන්නේ ඒ කතා කරපු දේවල් එහෙම පිටින්ම ගිහිල්ලා එළියේ ප්‍රකාශ කිරීමේ වරද. මම දන්නේ නැහැ කවුද කරේ කියලා මම දන්නේ නැහැ. හොඳයි. දැන් රටේ ජනතාවට කබලෙන් ලිපට වැටලා ලිපිනුත් බිමට වැටලා ඉන්නේ. සිමෙන්ති නෑ, කිරිපිටි නෑ, කන්න නෑ, සල්ලි නෑ, ඇහුවොත් විදුලිය නෑ, ප්‍රවාහන ශේෂ්ත්‍රය සම්පූර්ණ අවුල්, කොරෝනාත් එක්ක පාසල් වල දරුවන්ගේ ජීවිත අවදානමක තියෙන්නේ. බරපතල ව්‍යසනයක සමාජ ජනතාව ඉන්නේ. මේ ජනතාවට ශක්තිමත් රැකවරණයක් දෙන්න විපක්ෂයකට පුළුවන්කමක් තියෙනවා. අපිට පේන්නේ නැහැ එහෙම ජනතාවට රැකවරණයක් මේ විපක්ෂයෙන් ලැබෙනවා කියලා. ඔබතුමාලගේ සමගි ජන බලය වෙන්න පුළුවන්. අපි හිතමු ජනතා විමුක්ති පෙරමුණ වෙන්න පුළුවන්. අපිට පේන්නේ මාධ්‍යයේ කතා කරනවා, හඬ නගනවා විතරයි. සමහරවිට විරෝධතා ව්‍යාපාර විතරයි. අපිට පේන්නේ ශක්තිමත් ජන බලයක් හදනවා මේ ජනතාව රැක ගන්න රටේ. ඇත්තටම අපි ඒ දේ කරගෙන යනවා. කවුරු හරි යෝජනා කරනවා නම් මේක මෙහෙම පාරට බහැලා පෙරලලා දාන්න පුළුවන් කියලා. ඒ අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අපේ ඉතිහාසයේ නොදන්න කණ්ඩායම් කරන යෝජනාවක්. දැන් සමහර අයට ඒ වේගය තියෙනවා. මොකද ඒ නිසායි කියන්නේ. සමහර අයට හරි වේදනයි මේ රටේ ඇතිවෙන මේ ප්‍රශ්නත් එක්ක ඔවුන්ගේ ජන ජීවිතයට බලපාන බලපෑම නිසා ඔවුන්ට ඕනකම තියෙනවා මේ ආණ්ඩුව හෙට උදේට වුණත් ගෙදර යවන්න ඕන කියලා. ඒකට අපිටත් කියනවා. ඔහොම ඉඳලා හරියන්නේ නැහැ. පාරට බහැලා මේක එලවමු කියලා. එහෙම එලවන්න බෑ. ඒක තේරුම් ගන්න බෑ පළවෙනියටම. මොකද මීට අවුරුදු දෙකකට ඉස්සෙල්ලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට 69 ලක්ෂයක් ඡන්දෙ දුන්නා. එතකොට ඒ දුන්නේ ව්‍යවස්ථානුකූල තත්ත්වයක් එක්කනේ. බලහත්කාරයෙන් ඉන්න ආණ්ඩුවකුත් නෙවෙයිනේ. ඒ වගේම පාර්ලිමේන්තු මැතිවරණයේදී අවසානයේදී 3න් 2ක් ඔවුන් ලබාගෙන තිබෙනවා. මහා විශාල ජන වරමක් සහ විශාල බලයක් ඕ විධායක බලයත් එක්ක ගොඩනගාගෙන තිබෙන්නේ. මේකත් එක්ක තමයි ඔවුන් මේ ගමන යන්නේ. ඉතින් අපිට පුළුවන් මේකත් එක්ක ඔවුන් කරන කියන කාරණාවලදී ඔවුන්ට විරුද්ධත්වය පළ කරන එක, ඒ වගේම අපි පෙනී සිටිය ස්ථානවල ඒ වෙනුවෙන් පෙනී සිටීම සහ මහජනතාව එක්ක බිම්මට්ටමේ ඉඳගෙන ඔවුන් එක එකතු. දැන් බලන්න ගොවි ජනතාවගේ ප්‍රශ්න ගැන ගන්නකො. දැන් කාබනික වගාව කරන්න ගිහලා ආණ්ඩුව විශාල ආරවුල් සහගත තත්ත්වයක් ඇති වුණානේ. කොච්චර හොඳ සංකල්පයක් කියලා කවුරු හරි තර්ක කරන්න උත්සාහ කළත් ඒකේ අනිත් පැත්ත තමයි හුරු වෙච්ච ක්‍රමවේදය වෙනස් කිරීමට කාලසටහනක් නැතුව ගිහිල්ලා එහෙම පිටින්ම රටේ ආහාර සුරක්ෂිතභාවය පිළිබඳ අභියෝගයකට ලක් වෙලා තිබෙනවා. එතකොට දැන් මේ වගේ අවස්ථාවල අපි බිම් මට්ටමින් ගොවි ජනතාවත් එක්ක එකතු වෙලා ඇති කරපු ඔවුන්ගේ විරෝධතාවයන් සහ වැඩපිළිවෙළල් ගොඩක් තිබෙනවා. ඒත් එක්ක මම කියන්න ඕනේ මේක තව පැත්තකින් මම කිව්වොත් එහෙම දැන් උදාහරණයකට ගන්නකෝ මේ 1970 පත්වෙච්ච සමගි පෙරමුණ ආණ්ඩුව. ඒ සමගි පෙරමුණ ආණ්ඩුව 70 බලය ගත්තේ 75 යන්න. ඒක තමයි ව්‍යවස්ථානුකූල එවකට තිබුණු තත්ත්වය. නමුත් සිරිමා බණ්ඩාරනායක මැතිණිය 1975 අලුත් ව්‍යවස්ථාවක් ගෙනල්ලා නිල කාලේ තවත් අවුරුදු දෙකකින් දික් කරගත්තා. 72 ගෙනල්ලා දික් කරගත්තා. එතකොට ඔවුන්ගේ නිල කාලේ 77 දක්වා උන් ගියා. එතකොට ඒ කාලේ හිටපු විපක්ෂයේ ප්‍රධාන ව්‍යාපාරය තමයි එක්සත් ජාතික පක්ෂය. එතකොට එක්සත් ජාතික පක්ෂයේ නායකයා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා මේකට 75 සිට විවිධ අරගල කළා. නමුත් නිල වශයෙන් ඔවුන් 77 විසිරුවා හරින තුරු එතන යන්න බැරි. මොකද රටේ ආහාර හිගයක් ආවා, ආහාර පොළු ආවා, මතකනේ විනිමය ප්‍රශ්න ආවා. ඒත් එක්කම සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුවේ බරපතල ලෙස තර්ජන තිබුණා, ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩ තිබුණා. එතකොට අපි හිතනවා ජනතා බලයක් නොමැතිව වුන් ඉතුරු අවුරුදු දෙක ගියේ. ඒක මිනිසුන්ගෙන් අහලා නෙවෙයිනේ, ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවේ සම්මත කරලා. ඒක සම්පූර්ණ ව්‍යවස්ථානුකූලයි කියලා ඒගොල්ලෝ කියන්න උත්සාහ කළත් ඒක ජනතාවගේ හදවතින් විරුද්ධයි. ඉතින් අන්තිමට මොකද්ද ප්‍රතිඵලය වුනේ? ප්‍රතිඵලය වුණේ එහෙම බලහත්කාරයෙන් ඉන්න කියලා ඔවුන්ගේ ආසන සංඛ්‍යාව බොහොම පොඩි සංඛ්‍යාවකට කඩාගෙන වැටුණා. ඉතින් මේ ආණ්ඩුවටත් වෙන්නේ මේ පීඩනයේ මත උන් මේ ආකාරයෙන් ඡන්ද කල් දමමින් දැන් බලන්න පළාත් පාලන මැතිවරණය අවුරුද්දකින් කල් දැම්මා. පළාත් සභාව තියන්නෙම නැහැ. හැබැයි මම පළාත් සභාව ගැටු ප්‍රශ්නෙට නම් ආවහම යහපාලන ආණ්ඩුවෙත් බරපතල වැරද්දක් කළා කියලා කියන්න ඕන. මොකද ඒ අය තමයි මෙතන පොඩි ආරවුල් සහගත තත්ත්වයක් පනත සම්මත කිරීමේදී ඇති කළේ. ඒතකොට පළාත් සභාව පනත සම්මත කරන්නේ නැතුව බාගෙට ගෙනල්ලා නැවැත්වීම හරහා තමයි මේගොල්ලෝ ඒක ප්‍රයෝජන අරගෙන ඉස්සරහට යන්නේ. ඒක වැරදි. මොකද පළාත් සභාව 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොටසක්. එතකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොටසක් ක්‍රියාත්මක කරන්නේ නැතුව ජනාධිපතිවරයා තමන්ගේ නියෝජිතයෙක් කරා පළාත් සභාව පාලනය කිරීම සම්පූර්ණ මහජනතාවගේ අයිතිවාසිකමක් උල්ලංඝනය කරනවා. ඉතින් ඒ වගේ දේවල් හුඟක් වෙනවා. දැන් හැබැයි දැන් මේ වෙනකොට අපි ඒ ගැන කතා කරොත් එහෙම මේ වෙනකොට ඉන්දියාව හරහා දැන් අපි බෙල්ලටම හිර වෙලා ආර්ථික වශයෙන් හිර වෙලා ඉන්න වෙලාවේ අපි දකිනවා උතුරේ දේශපාලන නායකින් ඔබතුමාගේ පක්ෂවල සමහරලාට එකතු වෙලා සන්දානගත වෙන කතා කරපු සමහර දේශපාලන නායකයින් ගිහිල්ලා ලංකාව තවත් හිර කරනවා. 13+ දැන් පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක කරපල්ලා. දැන් ඉඩම් බලතල දීපල්ලා. දැන් පොලිස් බලතල දීපල්ලා කියලා දැන් මේ අපේ රට දැටිව හිර කරන තැනට අවිල්ලා තියෙනවා. මේක ඔබතුමා කොහොමද දකින්නේ? මම දුටුවා ද්‍රවිඩ සන්ධානයේ මන්ත්‍රීවරුන් ඉන්දියාවෙන් ඉල්ලීමක් කරලා තිබෙනවා පළාත් සභාව ක්‍රියාත්මක කරන්න කියලා. හැබැයි විග්නේෂන් මහත්මයාගේ කතාවක් තිබුණා. ඔවුන් අපේක්ෂා කරනවා 13
එහා යන්න. නමුත් දැනට ඔවුන්ට මේක හරි දෙන්න කියලා. දැන් ෆෙඩරල් විසඳුමක් ඉල්ලනවා. ඔව් එතකොට ඒක භයානක තත්ත්වයක්. ඒක එතෙන් යන්න ඉස්සෙල්ලා මේක ක්‍රියාත්මක වෙන්න මේකවත් දෙන්නේ නැහැනේ. අනිත් එක මම ඔය ඉන්දියාවේ තත්ත්වය ගැන නම් ඒ තරම් ලොකුට හිතන්නේ නැහැ. මොකද හේතුව ඉන්දියාව යම් කාරණාවලදී ඉල්ලීම් කරනවා අපිට උපදෙස් දෙනවා යම් අවස්ථාවල අපිව ඒ තත්ත්වයට ගේන්න ඕන් සාකච්ඡා කරනවා. හුඟක් දේවල් තියෙනවා. හැබැයි ඉතින් ඉන්දියාවේ තත්ත්වය නම් අපේ රටේ අභ්‍යන්තර දේවල් වලට ඕනවට වඩා ඇඟිලි ගහන්නේ නැහැ කියලා මට පේන්නේ. මොකද හේතුව ඔවුන්ගෙත් දැන් සම්පූර්ණ ප්‍රතිපත්ති වෙලා තිබෙන්නේ ඔවුන්ගේ ව්‍යාපාරික හා ආර්ථික කරුණු වලට යනවා හැර ඔවුන් වෙන දේවල් වලට යන්නේ නැහැ කියලා. දැන් මේ දේශපාලන බලහුවමාරුවට තානාපති කාර්යාලය මට්ටමින් උදව් හම්බ වෙනවද? එකක් කියන්න ඕනේ අපි දේශපාලන වශයෙන් සමගි ජන බලවේගයේ බොහොම ප්‍රතිපත්ති ගරුකව වැඩ කරන්නේ. ඒ කියන්නේ අපි මොන විදිහටවත් රටට විරුද්ධව තානාපති කාර්යාලයත් එක්ක සාකච්ඡා කරන්නේ නැහැ. හොඳම උදාහරණය මම කියන්නම්. පහුගිය දවස්වල ආවා ලංකාවට GSC+ සහනය ලබා දීම පිළිබඳව සාකච්ඡා කරන්න යුරෝපා සංගමයේ නියෝජිතයන්. ඒ නියෝජිතයන් ආපම විපක්ෂ නායකවරයා හැටියට සජිත් ප්‍රේමදාස මහතාත් හම්බුණා. තව දේශපාලන පක්ෂ හම්බෙලා තිබෙනවා. ඒකවල ආණ්ඩුවේ නියෝජිතයන් හම්බෙලා තිබෙනවා. ඒ අය සාකච්ඡා කරපු වෙලාවේ රටේ තත්ත්වය ගැන සාකච්ඡා කරා. ඒගොල්ලොත් ඒ තරම් ලොකු සෑහීමකට පත් වෙන්නේ නැහැ රටේ අනුගමනය කරන යම් කාරණා පිළිබඳව. ඒ කොහොම වුණත් සජිත් ප්‍රේමදාස මහත්මයා ඉතාමත් පැහැදිලිව ඉල්ලා සිටියා රටට අනතුරක් වන පරිදි සහ රටේ මේ මොහොතේ රට මුහුණ දෙන ප්‍රශ්න දිහා බලලා GSC+ සහනය වගේ දේවල් නම් නවත්තන්න එපා කියලා. ඕන විපක්ෂ නායකතුමාට ඔක අනිත් පැත්ත කියන්න තිබුණානේ. අපි හිර කරමු රට. හිර කරමු ආණ්ඩුව. එහෙම කරුවොත් ඒකේ වදින්නේ රටේ ජනතාවට. ඒ නිසා බොහොම පැහැදිලිව ඒක කිව්වා අපි සමගි ජන බලවේගය සහ ඊළඟට ආණ්ඩුව බලාපොරොත්තුෙන් ඉන්න කණ්ඩායම හැටියට අපි එවැනි තැනකට යන්නේ නැහැ. GSC+ වගේ දේවල් දෙන්න. නමුත් ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයේ මූලික අයිතිවාසිකම් ඒ වගේ දේවල් වලදී ආණ්ඩුවට වෙනත් ආකාරයකින් බලපෑම් කරන්න අපි මේ වගේ නිර්ණායක ඒවට පාවිච්චි කරන්න එපා කියලා. එතකොට දැන් ඔබතුමාලා ඊළඟට බලය ගන්න සූදානම්. පැහැදිලිව. එතකොට කවු කාත් එක්කද එකතු වෙන්නේ? අපිට අපි දැන් සන්ධානයක් ගොඩනැගීමක් අනාගතයේ කොහොමත් දේශපාලන වශයෙන් සිදු වේවි. ඒතකොට මේ සන්ධානයේ කාගෙත් එක්ක ඉන්නවද කියන එක දැන් කියන්න බෑ. මොකද අපි සන්ධානයේ දේශපාලන පක්ෂ කීපයක් දැනටමත් අපිට එක්ක ඉන්නවා. කොහොමත් 2023 අපිට ඉතා වැදගත්. ඒ නිසා ඒට පෙර අපේ යම් ආකාරයක සන්ධානයක් ගොඩනැගීමේ කටයුත්ත වේවි. ඒකට එන්නේ කවුද කියලා දැන් අපිට කියන්න බෑ. නමුත් අපි අපේ රාමුව ඔස්සේ කතා කරන්න පුළුවන් කණ්ඩායම් එක්ක එකට කතා කරලා වැඩ කරනවා. ආයිමත් මේ සන්ධාන ගහගන්න ගිහිල්ලා අභ්‍යන්තර අර්බුද ඇති වෙයි. තර යහපාලනයේදී ඇති වුණා වගේ. ඔව් ඒක මොකද අත්දැකීමක්නේ. ඒ නිසා අපි පැහැදිලිව මේකට නායකත්වය දෙන පොදු නායකයා හැටියට සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් තමයි මේ සියල්ල සිදු වෙන්නේ. ඒ පොදු අපේක්ෂකයෙක් එහෙම එකක් නැද්ද? පොදු අපේක්ෂකයා කියන කතාව ඇත්තටම නිකන් අර 2015 කරලියට ආපු එකක්. 2010 2010 පොදු අපේක්ෂක කියලා අපි ජනතා විමුක්ති පෙරමුණයිනේ ඔක කිව්වේ. නමුත් මං කියන්නේ එහෙම තැනකට නෙවෙයි. මෙතන සමගි ජන බලවේගයේ නායකයා හැටියට සජිත් ප්‍රේමදාස මහත්මයාගේ නායකත්වයෙන් ගොඩනැගෙන සන්ධානයක් තුල අපි ක්‍රියා කරනවා. හරි. අවසාන වශයෙන් අපිට දෙන්න පුළුවන් ද පුතුවන පොරොන්දුවක් ප්‍රතිඥාවක් මේක සාක්ෂියක් විදිහට මේ වැඩසටහන ඉතුරු වෙලා තියෙවි. ඔබතුමා නැවත වතාවක් සජිත් ප්‍රේමදාස මහත්මයා දාලා සමගි ජන බලවේගයේ පක්ෂය අතහැරලා යන්නේ නැහැ කියලා පොරොන්දුවක් දෙන්න පුළුවන්. මේ ප්‍රශ්නය ගැනම මම කනගාටු වෙනවා. ඇයි මම ගැන දන්න රටේ ජනතාව දන්නවා ඇයි මම 2015 වගේ තීරණයක් ගත්තේ කියලා. ඒ තීරණය ගත්තේ පක්ෂයට තියෙන හිතවත්කම නිසාමයි. මොකද පක්ෂයට ඇති වෙන විනාශය මම දැක්කා. වෙන කවුරුවත් දැක්කේ නැහැ. මම අහන්නේ ඔබතුමා යම් දවසක සමගි ජන බලවේගයේ පක්ෂය අතහැරලා දාලා වෙනත් කණ්ඩායමකට සහාය දක්වන්න යන බලාපොරොත්තුවක් තියෙනවද? යාවිද? එහෙම නැත්නම් ඔබතුමා අනිවාර්යයෙන්ම සජිත් ප්‍රේමදාස මහත්මයාත් එක්ක දේශපාලනයේ ඉතිරි දේශපාලන ගමන් මඟ ශක්තිමත්ව යන්න සපත කරන්න පුළුවන්ද ඔබතුමාට? ඔබ අහුවන කෙටි උත්තරයක්. ඇත්තටම සජිත් ප්‍රේමදාස මහත්මයා ජනාධිපති කරවීම ජනාධිපතිවර කරවීම තමයි මගේ සිහිනය. ඒ නිසා මම ඔහු සමග තමයි ඉන්නේ. කිසිදු වෙනසක් නැහැ. ඔබට කියන්න පුළුවන්ද මම සමගි ජන බලවේග පක්ෂය අතහැරලා යන්නේ නැහැ. මම සජිත් ප්‍රේමදාස මහත්මයාත් එක්ක දිගින් දිගටම රැඳෙනවා කියලා ප්‍රතිඥාවක් දෙන්න පුළුවන්ද? ඉතාමත් පැහැදිලි මගේ උත්තරේ සජිත් ප්‍රේමදාස මහත්මයා ජනාධිපති කරවීම මගේ එකම බලාපොරොත්තුව. ඒ නිසා එතුමාව දාලා යන්නවත් සමගි ජන බලවේගයෙන් අයින් වෙන්නවත් මගේ කිසිදු අදහසක් නැහැ. පැහැදිලිව 100%ක් මම ඉන්නේ ඒ ස්ථාවරයේ මත. ඔබතුමා එහෙම කළොත් දවසක ජනතාව මොකද්ද ඔබතුමාට කරන්න ඕනේ? ඒක අහන්න ඕනේ කළොත්නේ.
කරලා නැතුණාම අහන්න බෑනේ ප්‍රශ්නෙට උත්තරය. ඒ නිසා මහජනතාව දන්නවා. දැන් මම මේ දවස්වල දිගටම රට පුරා ඡන්ද පොළවල් මට්ටමින් මිනිස්සු හම්බෙන ව්‍යාපාරය කරගෙන යනවනේ. මම දකිනවා මිනිස්සු කොච්චර ඒ ඉතිහාසයේ මම කරපු දේවල් ගැන කොච්චර ආදරෙන් කතා කරනවද කොච්චර විශ්වාසයකින් මිනිස්සු ඉන්නවද කියලා. ඒගොල්ලෝගේ තියෙන ප්‍රශ්නේ මම කියපු දේවල් අහපු නැති එක තමයි මේ තත්ත්වය ඇති වුණේ කියන කාරණේ පිළිබඳව කියන්නේ. බැරි වෙලා සජිත් ප්‍රේමදාස මහත්මයාත් ඇහුවේ නැත්තම් ඔතුමා කියන දේ. සජිත් ප්‍රේමදාස මහතා එහෙම නොවේ කියලා මගේ විශ්වාසය තිබෙන්නේ. මම ප්‍රාර්ථනා කරනවා එහෙම වෙන්නේ නැහැ කියලා. මොකද හේතුව එතුමා අහුම්කම් දෙන නායකයෙක්. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. අපි ප්‍රාර්ථනා කරන ඔබතුමාගේ මේ දේශපාලන ගමන සාර්ථක වෙන්න කියලා විශේෂයෙන්ම මහලේකම්වරයෙක් විදිහට ඔබතුමා බොහොම අමාරු කාලයක පක්ෂයක් රැක බලා ගන්න වැඩ කරපු කෙනෙක්. ඒ වගේම දැන් අලුත් දේශපාලන බලවේගයක අලුත් කිව්වහම අපි දන්නවා ලංකාවේ ඉතා ඉක්මනින් බලය අතටගත්ත කණ්ඩායමක් නියෝජනය කරන දේශපාලන බලවේගයක්. ඔබතුමාලා කණ්ඩායම නාම යෝජනා ලබා දුන්නු ඒ ගත වුණු කාල සීමාව විතරයි මාස ගණනාවක් ඇතුළත ලංකාවේ ප්‍රධාන විපක්ෂය බවට පත් වුණා. ඒ බලවේගයේ ඔබතුමා ජාතික සංවිධායකවරයා. ඉතින් අපි ඒ ගමනටත් සුබ පතනවා. අතෑරුණු දේවල් වලින් ඔබතුමා කිව්ව කාරණා වලින් අවශ්‍ය දේවල් තෝරා බේරලා කිරලා මැනලා බාර ගන්න එක අපි බලන් ඉන්න ඔබට බාර කරමින් අපි සමු ගන්නවා. නැවතත් ඔබතුමාට ස්තුතියි හොඳින් අපිත් එක්ක එකතු වුණාට. බොහොම ස්තුතියි.